බලපු රූපේ බලන්න. ඉක්මනට මේ තියරි ටික බලන්න. මේ තියරි වලින් විභාගයට අහලා තියෙනවා මේ පස්වෙනි පිටුවේ 6. මලිෂා ආයි දැම්මද මොනවා හරි නෑනේ. හරිද? ඔබ ආවද? ඉක්මනට එන්න. right? බලන්න සූත්‍රිකා පහනක මේ තියෙන සූත්‍රිකාවනික ටංස්ටන්. අර සිරස ලක්ෂපතිගේ තැව්වනේ. ඒකේ ප්‍රතිරෝධය ඕම් බාධකය ගොඩාක් වැඩි, ප්‍රතිරෝධය වැඩි. ඒ නිසා ඒකේ ද්‍රවාංක ඝන ද්‍රව්‍යන උෂ්ණත්වය 3000 ගාණක්. මම පරණ ටියුබ් වල ඔක දාලා තියෙනවා. දැන් ඒව ටිකක් අයින් කරා. සූත්‍රිකා පහන් ගැන වැඩි ආහන්න නැති නිසා. නමුත් සංසන්දනය කරන්න වැදගත්. එතකොට ඔබ දන්නවා විදුලි යෙන් එළිය දෙන්නේ මේ සූත්‍රිකාව ගිනියම් වෙනතුරු රත් කළා. එතකොට වොට් 60ක් වුණාට තප්පර ජූල් 60ක් දුන්නාට ක්ෂමතාව ඒකෙන් ආලෝකය ලබා දෙන්නේ 40ක් විතර. 60ක්ම තාපය වශයෙන් පිට වෙනවා. වැඩක් නැහැ. අපරාධය අපිට තාපය ඕනේ නැහැනේ. කුකුල් පැටව නෙමෙයිනේ අර දවසේ ෆාම් වල කුකුල් පැටවුන්ද සතියක් දෙකක් යනකම් ওই ලයිට් තමයි දාලා තියෙන්නේ. සූත්‍රිකා පහන් දාන්නේ. දැන් නම් වෙන උපකරණ තාප දිනේවා තියෙනවා. මේවට අධික විදුලියක් වැය වෙනවා. බලන්න LED බල්බ් හොඳ වොට් ගාන අඩු වුණාට ආයු කාලය වැඩි. ඒ නිසා LED බල්බ් ගොඩක් දානවා. ඒකෙන් තාපහානි ඉතා අඩුයි. හරි. එහෙනම් වඩුවනු ආලෝකය ලබා ගැනීමට වාසිදායක බල්බ මොනවාද? කියන්නේ LED. right. නමුත් මෙම බල්බ භාවිතය සීමා වී ඇත්තේ මේ බල්බ මිලදී ගන්න ඔබ දන්නවා වැඩි මුදලක් වැය වෙනවා. අර ඔබ දන්නවා සූත්‍රිකා පහනක්වත් මගේ නෙමෙයි. අර ඔබට මේ ඩේට් එකක් දීලා අවුරුද්දක් ගැරන්ටි කරනවායි කියලා දෙන එකේ රුපියල් 400ක් 500ක් විතර යනවා දැක්කද? වැඩි මුදලක්. අනිත් අරවට රුපියල් 100 ගාණක්. හරි? දැන් දැනගන්න. ලියන්න බල්බ මිලදී ගැනීමට වැඩි වියදමක් දැරීමට සිදුවීම. බල්බ මිලදී ගැනීමට වැඩි වියදමක් නැත්නම් වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම. right. ඊළඟට සූත්‍රිකා පහන් මේ තියෙන ආලෝකය ලබා ගැනීමට භාවිතය සුදුසු නොවීමට හේතු. ඒකට මම කියන්නේ ඉස්සලා අහගෙන ඉන්න සූත්‍රිකා පහන් වල සූත්‍රිකාව ගිනියම් වෙනතුරු රත් වෙලා. ගිනියම් වෙනතුරු රත් වෙලා තමයි ආලෝකය ලබා දෙන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය ලෙස අපත යනවා. ආලෝක ශක්තිය ලැබෙන්නේ ටිකයි. ලියන්න. රූලෙන් පිට ඉඳලා ලියන්න. සූත්‍රිකා පහන් වල සූත්‍රිකාව ගිනියම් වනතුරු රත් වී ආලෝකය ලබා දේ. මේදී විශාල ප්‍රමාණයක් විද්‍යුත් ශක්තිය
තාප ලෙස අපතේයයි. ඉඩමදි නම් රූලෙන් යටින් ලියන්න. තාප ලෙස අපතේයයි. එනිසා ආලෝකය ලැබෙන්නේ සුළු ප්‍රමාණයකින්. right. බලන්න මේ ඉතුරු තියරි ටික දරුවා මේ ඉතුරු තියරි ටික හොඳට බලන්න. නිතර නිතර මේ හීටරය හොට් ප්ලේට් එක සම්බන්ධ ප්‍රශ්න අහලා තියෙනවා. හොඳට බලන්න. ඉතින් ලියන්නත් ඇවිල්ලා තියෙනවා. අංක 7 බලන්න. ආර පිසීමට යොදා ගන්න විද්‍යුත් උදුන් වර්ග. අර පළවෙනි එක තාපන දඟර කියලා කපලා දාන්න. තාපන දඟර කියන කපලා දාන්නකො ගිල්ලුම් තාපකේ අපි හීටරේ කියන්නේ. ඒ හීටරේ තියෙනවා දඟර. ඒක තමයි තාපන දඟරේ. මේක පැදිලා තියෙන දරදියට ඔබ දන්නවා මෙහෙම තියෙන එකේ හරි මේක තමයි තාපන දඟරේ. මේ ගිල්ලුම් තාපකේ අපි සාන්තානාව ඉන්නකොට තේ හදාගෙන උඩ තට්ටුවේ පිරිමිලම් ගුරුවරු ඉන්න ස්ටාෆ් රූම් එක උඩ තිබුණේ අපි මේ හීටර් තියන තේ හදා ගන්න. කැන්ටිමේ දීලා බොනවා මෙහෙම තියනත් හදා ගන්න. දැන් උත්සබඩ ඉන්නකොට නම් අපි එහෙම තේ හදාගත්තේ නැහැ. කෙනෙක්ම කැන්ටිමේ තමයි ගත්තේ. මේ බදාගත්ත මේ හීටරේ මේ තියෙන. මේ තමයි ඒක තාපන දඟරය. අර තාපන පළකේ හොට් ප්ලේට් එකේ ඔය දන්නා මෙහෙම තියෙනවා නේද? ඔය තියෙන ඕම දඟර තියෙනවා නේද? ඒකත් තාපන දඟරය තියෙන්නේ. එතකොට තාපන දඟර කියලා වෙනම එකක් නෑ. හරි. ශුද්ධ තරංග උදුන් මයික්‍රෝවේව්ස් oven එක ප්‍රේරක උදුන ඉන්ඩක්ෂන් කුකර් එක right. දැන් හරිනේ. දැන් බලමු මේ තියරි එක. ඊට උදුන් වලින් තාපන දඟර එක දඟර කපලා පළක කරන්න. තාපන පළක නැත්නම් අර තාපන පළක සමතාවෙන් අඩුවීමට හේතු මේ වගේ වගේ තාපන පළක සමතාවෙන් අඩුවීමට හේතු ඔබ හරි බලන්න 8 වෙනි පිටුව බලන්න හරි 8 වෙනි පිටුවේ යටම බලන්න උපකරණ ඔය පාස් පේපර්ස් එකක් ඔය තියෙන පළවෙනි එක ගිල්ලුම් තාපකය දෙවෙනි එක අර හොට් ප්ලේට් එකේ තාපන පළකේ දැක්කද? අවබෝධය තියෙන්න එපා. ඒක අර දඟර තමයි තාපන දඟරේ. පැහැදිලි නේ? හරි. දැන් ඒකේ දෙවෙනි සෙට් එක බලන්න. ඒ පළවෙනි රූප දෙක අතර දෙවෙනි රූප දෙක බලන්න. ජලයේ රත් කිරීමට නිර්දුම් තාපකයේ සහ තාපන පළකේ යොදා ගැනීම බලන්න. දැක්කද? අර හීටරේ ගිල්ලුම් තාපකේ ගෙලිම වතුරට තුලම දානවා. අර තාපන පළකේ යටින් තියෙන්නේ දැක්කද? ඒතර වාතයට විවෘතයි ජලයේ තුල නැහැ. දේව අවබෝධයි නේද? කටපාඩම් කරනවානේ. සමහර ගෙවල් නම් ඇති. අපේ ගෙදර නම් කො නැහැ. right බලන්න එහෙම අහනවා. ජලයේ රත් කිරීමට වඩා කාර්යක්ෂම කුමන උදුනද? හේතු දක්වන්නේ. ඒතකොට ගිල්ලුම් තාපකේ තමයි හොඳ. ඇයි මේ තාපන දඟරේ ජලය තුල සම්පූර්ණයෙන් ගිලී පවතිනවා. හරි? ඔබේ අංක 1 අහනවනේ ඉහත උදු වලින් තාපන පළක සමතාවෙන් අඩුවීමට හේතුව. ඔබ දැක්ක ඒකේ තාපන දඟරේ පිටතින් තියෙන්නේ. ඒ නිසා පරිසරයට විශාල වශයෙන් තාප හානි වෙනවා. පරිසරයට විකිරණ තාපය, සංවහනය ලියන්න මේ තාපන දඟර මෙහි තාපන දඟර පිටතින් පිහිටන නිසා මෙහි තාපන දඟර පිටතින් පිහිටන නිසා පරිසරයට විශාල තාපයක් පිට වේ. පරිසරයට විශාල ලෙස තාපය පිට වේ. තාප හානි වැඩි. 2 ජලයේ රත් කිරීමට වඩා
කාර්යක්ෂම කුමන උදුනද හේතු දක්වන්න. ඔබ දන්නා එනම් මේක තමයි හොඳ මොකද සම්පූර්ණ ජලයේ තුලම මේක ගිල්ලනවානේ. මේක අහනවා ඇයි ජලයේ අඩක් ගිල්ලුවොත් මොකද වෙන්නේ? එහෙම ඔක්කොම අහනවා. ඔබේ අච්චුපත ආරම්භන ටිකක් දීලා තිනවා මේ හම්බාන්න. කලින් තාපි පාඩමේ කියලා දුන්නා ටිකක්. මේ අහනලකද ගණන් එක්ක දෙනවා මේකෙන්. එතකොට ජලයේ රත් කිරීමට වඩා කාර්යක්ෂම මේ තාපන පළකිරීමේ ගිල්ලුම් තාපකය. හේතුව මේ තාපන දඟර ජලයේ තුල සම්පූර්ණයෙන් ගිලී පවතින නිසා මුළු තාපෙම ජලයට ලැබෙනවා. ලියන්න. ගිල්ලුම් තාපකය කියලා ලියන්න. ගිල්ලුම් තාපකය. ඔය අපි ගිල්ලුම් තාපකයයි තාපන පළකයි දෙකම පාවිච්චි කරනවා ජලය රත් කරන්න. අනිත් ඒවා නෙවෙයි. එතකොට ඒ දෙකෙන් වඩා හොඳ ගිල්ලුම් තාපකය. පොඩි ඉරක් ගහලා ලියන්න මෙහි තාපන දඟර ජලයේ තුල සම්පූර්ණයෙන් ගිලී පවතින නිසා පිටවන මුළු තාපයේම ජලයට ලැබේ. තාප හානි ඉතා සුළුය කියලා ලියන්න. රත් වෙලා උඩින් සංවහණයෙන් හානි වෙන්න පුළුවන්. වතුර රත් වුණාට පස්සේ රත් වෙන අතරතුර තාප හානි ඉතා සුළුයි. right? මේ අහලා තියෙනවා අහනවා මේ තියරි. ශුද්ධ තරංග උදුන් මයික්‍රෝවේව්ස් සමහර ආහාර පිසීමට වඩා සුදුසුමන්ද? දැන් මේ ශුද්ධ තරංග උදුන් වල ආහාර පිසින්නේ තාප ශක්තියන්නේ. ඒ තාපෙ ලබා දෙන්නේ ආහාරය තුලදීමයි. ඒ නිසා කාර්යක්ෂමතාව තාප හානිය තම අවමයි. කියන්න මේ තාපෙ නිපදවන්නේ ආහාරයේ තුලදීම නිසා. ආහාරයේ තුලදීම නිසා ඉතා කාර්යක්ෂමව තාපය ආහාරයට ලැබේ. right අංක 4 බලන්න. ප්‍රේරක උදුන. දැන් මේවෙන් බොම් ප්‍රශ්නානේ මේ වගේ දේවල් තමයි ඔය සුද්ධ තරංග සහ ප්‍රේරක උදුනේ. ගණන් එක්කන්නේ උඩ දෙකෙන්. right? බලන්න උදුනේ ඇති වාසය නෙමෙයි වාස්‍ය. ඔබට ගන්නවා චුම්බක ශේෂ්ත්‍රය කියලා ඩයිනමෝ මෝටර වලදී චුම්බක බලයේ පවතින ප්‍රදේශය. මේ වචනේ පොඩ්ඩක් දැන්ට පොඩ්ඩක් කියනවා අහගෙන ඉන්න. මෙතෙන්දී ලියන්න මම දෙනවා ඒක. විචල්්‍ය කියන වෙනස් වෙනවා. ඒතර මේකෙන් මේ උදුරෙන් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා විචල්්‍ය වෙනස් වෙන. එමගින් තමයි බඳුන තුළට තාපය ලැබෙන්නේ. ලියන්න උදුරෙන් නික්මෙන විචල්්‍ය චුම්බක ශේෂ්ත්‍රයක්. විචල්්‍ය චුම්බක ශේෂ්ත්‍රයක් මගින් බඳුනේ පතුල මත පමණක් තාපය ජනනය වීම.
පතුල මත පමණක් තාපේ යන්නේ නෙවෙයි. right. ඊළඟට තියෙන්නේ හරි බලන්න ඔබ යන්නේ නැතු හොඳට බලන්න past papers හරිද? ඔය පළවෙනි ප්‍රශ්නේ තනිකර past papers right? මම අවුරුද්ද දැම්මා නැතුව අර මාන. මිනිසාගේ ඉදිරියදා ජීවිතයට අවශ්‍ය බොහෝ උපකරණ අද විදුලියෙන් ක්‍රියාත්මක වේ. විදුලි ස්ට්‍රික්කේ එවැනි විදුලි උපකරණයකි. right. එතකොට තාපන විද්‍යුත් වාරණයකටත් වාරණය කියන්නේ උපකරණය appliances කියන එක තාපන විද්‍යුත් වාරණයකටත් විද්‍යුත් ස්ට්‍රික්කේ හැර තාපන විද්‍යුත් වාරණයකටත් තාපය ලබාගෙන විදුලි උපකරණයකටත් ස්ට්‍රික්ක ලියන්න එපා හැර තාප නොවන වෙන විදුලි උපකරණයකටත් නිදසුන බැගින් පිළිවෙලින් ලියා දක්වන්න දැක්ක. ඒක past papers එකක්. ඒතර තාපය ලබා දෙන උපකරණයකට විදුලියෙන් තාපය ලබා නොදෙන උපකරණයකුත් ලියන්න ඕන පිළිවෙලින්. එනවා ඔබ තාපය කියලා ලියන්න තාපය කියලා ලියලා ඔබ දන්නවා ගිල්ලුම් තාපකය. හරි? ගිල්ලුම් තාපකය. තාපන පළකය. අපි උඩ තියෙන දෙකක් ලිව්වා එතන දැක්කද? එතකොට තාපය ලබා දෙන සුද්ධ තරංග විදුලි ලියන්න පුළුවන්. අපි මේ දෙක ලියමු. ගිල්ලුම් තාපකයේ තාපන පළකය. එතකොට වෙනත් විදුලියෙන් වෙනස් ශක්තිය ලබා දෙන එක. දැන් මෙතෙන්දි මම මේ උපකරණ දෙකම මම පාවිච්චි කරනවා. එකක් ආලෝකය ලබා ගන්න. එකක් මට ටිකක් රස්නේ හුලං ලබා ගන්න. එහෙනම් තාප නොවන නැත්නම් වෙනත් කියලා ලියලා බල්බය විදුලි පංකාව ලියන්න. බල්බය විදුලි පංකාව. right? එහෙනම් ඔබ දන්නවා වෙනත් වෙන බල්බ විදුලි පංකාව ගුවන් විදුලි යන්ත්‍රය යන්න පුළුවන්. අතට විදුලියෙන් හඬ. right. එහා පැත්ත. මේ බලන්න. සෑම ස්ත්‍රික්කයක්ම නිම ඇත්තේ ඉදිරිපස උල්ලු හැඩයක් ලැබෙන සේරක. past papers මෙයා එදිනෙදා ජීවිත විද්‍යාව. සෑම ස්ත්‍රික්කයක්ම නිම ඇත්තේ ඉදිරිපස උල්ලු හැඩයක් ලැබෙන සේර. ඔබ දන්නවා මේ ඇත්තද නැද්ද කියලා බලන්න. ඔබ සමහර විට දැන් නම් මේ පිරිනමයි ෂර්ට් එකක් නැතුව ඇත්තේ. යන්තම් කොට කසමක් ගහලා. ගෑල්ලමයි කොහොමද මම දන්නේ නැහැ. එතකොට මමත් මේ ෂර්ට් එක ගන්න කොට කසමක් ගහන උගානන්නේ. ඒතර මම අඳකොට සමහර විට ස්ටික් කරනවා නේද? ස්ටික් එක කොහොමද දන්නේ? ස්ටික් එකේ ඉස්සරහා ඔන්න වගේ උළු හැඩ තියෙනවානේ. කොහොමද තියෙන්නේ? හරිනේ. රෙදි මැදීමට විදුලි ස්ටික් භාවිතයේදී ස්ටික් එක නිම ඇත්තේ ඉදිරිපස්ස උල්වන ආකාරයට. බලන්න හොඳට. ඉදිරිපස්ස උල්වන ආකාරයට. ඔබ දන්නවා ඒක. right. ඔබට කියනවා එම හැඩය රෙදි මැදීම සඳහා සුදුසු වීමට එක හේතුවක් දෙයක්. රොබින්. hey. Yawa. Ekkelane. Elevan. Yawa. හරි. ඇයි එහෙම උල් හැඩයක් තියෙනවා. එම හැඩේ රෙදි වෙදීම සඳහා සුදුසු වීමට එක හේතුවක්. ඔබ දන්නවා දරුවා මේ මුළුනේ ෂර්ට් එකක කලිසමක ගවුමක මුළු වලට යන්න පුළුවන් උල්ලු නාමනේ. ඒතර මෙහෙම වුණාමනේ. දැන් මුළු බදින්න බෑනේ. ගවුමක කලිසමක ෂර්ට් එකක මුළු තැන් වලට මේ උල් හැඩය ගැලපෙනවා. දැක්කද? ආනහැටි බලනක ප්‍රශ්න. අපි හිතන්නේ නැතිනේ දේවල්. ඒක තමයි විද්‍යාව. මම කිව්වා ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වේ. ඔබට කිව්වේ මම විද්‍යාව කියන්නේ නිකන් කටපාඩම් කරන්න උගන්න එක නෙමෙයි. හිතන්න උගන්නේ කිව්වා. දෙකේ කරන්න දැක්කද? ඔබට ගෝරේ ගණන් හදනකොට ඒ ගණන් වලට අවතීර්ණ වෙන්නේ කොහොමද? කොහොමද ගැළපෙන සමීකරණය තෝරගන්නේ? කොහොමද ඒක අපි එකපාරට තීරණය වෙන්නේ? මොකද චූටි වෙලාවක් තුල
ප්‍රශ්න ඔක්කොම ලියන්නත් ඕනේ. හරියට ලියන්නත් ඕනේ. එතකොට එහෙමනම් ඔබ කලින් කටපාඩම් කරන් තියෙන සමීකරණ ගැළපෙන විදිහට දාන්න ඕනේ. එතකොට අපි එකක් දෙකක් නිකන් යන්තම් කරලා විභාගයට ගියාම ඔබට හරිය උත්තරයක් ගන්න බෑ. මේක තදින් බලපාන ඔබ මේකෙදී යන්තම් මග ඇරලා ගිහිල්ලා මොනවා හරි ඒ හරි බී හරි නම් අම්මලා තාත්තලාගේ මනදුල පුරවන්න එනවා. ඒ කියනවා අපි වෛද්‍යවරයෙක් වුණේ ඉංජිනේරුවෙක් කියලා. එහෙම එනවා. ඉතින් කීයෙන් කී දිනාද සාර්ථක වෙන්නේ? හේතුව තමයි ඔබ හරියට මේක අධ්‍යයනය කරන්නේ නැතුව ඒ හරි බී හරි අරන් يعني ඒක මම ඕනේ තරම් නිදසුන් ඔබට කිව්වා. මතක තියාගන්න. එහෙමනම් එක ප්‍රශ්න ඔබට හිතන්න එනවා. හරි? ඒක දන්නවා. ගුවන් යානයක ඉස්සරහා මේම හදලා තියෙන්නේ. ඇයි? වාත ප්‍රතිරෝධය අවම කරන්න. නවක බඳ හදනකොට ඇයි මේ නෞකත ඔහම හදලා තියෙන්නේ? ඇයි? වා ජල ප්‍රතිරෝධය අවම කරන්න. කුරුල්ල මේකට කුරුල්ලාගේ ඇඟ බලන්න හැදිලා තියෙන්නේ. හරි? මේක මෙතන තියෙන අස්තිර කියන නෞකතල අස්තිය එක දැක්කද? ඒ අස්තිර කියන්නේ සිංහලෙන් නෞකතල අස්තිය. ඔබ ඊර්ති ඉගෙන ගන්නකොට පක්ෂීන් ගැන ඔබ කියනවා. වාත ප්‍රතිරෝධය අඩු කරා යන්නේ. බලන්න ජෙට් එක හදනකොට ඔය දැන් ඊයේ පෙරේද මම දැක්ක ටීවී එක යනවා දුම්රිය බලන්න විදුලි දුම්රිය උඩින් එනේ ඔක්කොම මූණ බලන්න නිකන් මේ ඩොල්ෆින් මසුන්ගේ වගේ මේ වාත එක පාගෙන යන. ඒතර වේගය වැඩි නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී ඇඳුම් වල මුල් වලට මුල් කොටස යැවීම පහසුවට උත්තරේ යන්න ඇඳුම් වල මුළු වලට එම විදුලි සැපීම ඇඳුම් වල මුළු වලට එම උල් කොටස යැවීම පහසුවට. දැන් මේ ටිකම මේ ප්‍රශ්න අහලා තියෙන්නේ ගණන් මුකුත් නැතුව හරි මුළු ප්‍රශ්නෙම තියරි වෙනින් අහලා තියෙන්නේ. ඔය පාස් පස්සේ අපි එකක් කරයි. ඉතින් මම මේක මගේ අරලා දීලා නැහැ. රෙදි මැදීමට විදුලි ස්ටික් භාවිතයේදී සතියකට අවශ්‍ය රෙදි එකවර මැදීම විදුලිය පරිමැසීමට හේතු වන්නේ කෙසේදයි පහදා. මේක ඔබ ලියනකොට රූලෙන් පිටින් ඉඳලා ලියන්න. පහදන්න කියන එක උඩින් ඉඳලා ලියන්න. ඒතර රූල් 4ක් විතර පාවිච්චි කරන්න බලන්න. ඔබ බලන්න මේ හැදී මම ගොඩක් දේවල් කියයි. හරියට අහගන්න. මුද භෞතික විද්‍යාව කියන්නේ හරියට හිතට ගණන එකක්. මුළු විද්‍යාවම. බලන්න දැන් මේක කියන රෙදි මැදීමට විදුලි ස්ටික් භාවිතයේදී සතියකට අවශ්‍ය රෙදි එකවර මැදීම විදුලිය පරිමැසීමට හේතු වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඒතර මමවත් අපි ගෙදරවත් කරන්නේ නැහැ. ඔබ නිකන් හිතන්නකෝ. ඔබ මෙහෙම අපි දැන් අපේ ගෙදර දැන් මම වැටෙනකොට මගේ නෝනා වැටෙනකොට දුව පුතා ඉස්කෝලේ යනකොට නෝනා ඉස්සරහට යනවා නම් එයා ආවා උදේ ගැව්වා. ඔව් නමුත් එහෙම ලියන්න එපා. එහෙම ලියලා අපි නෙමෙයි. ෆ්ලැග් එක ගැව්වා එකේ නැද්දා. එතකොට ඔබ දන්නවා ෆ්ලැග් එක ගැහුව ගමන් මේක යම් මදින්ද පුළුවන් උෂ්ණතර රත් වෙනවානේ. මදින්ද පුළුවන් උෂ්ණතර රත් වෙනවා. විනාඩි 2ක් විතර ගියා. මදින්ද පුළුවන් උෂ්ණතර රත් වෙනවා. එතකොට විදුලිය යවෙනවානේ. ඊට පස්සේ ඒක මදිනවා. නැදලා ඉවරයි නෝනා. විනාඩි 2ක් ගියා මදින්ද පුළුවන් උෂ්ණතරපත් වෙන්න. ඊට පස්සේ රෙදි මැද්දා. ඊට පස්සේ මම ඒක ඕෆ් කරා. එයා ඇඳගෙන ගියා. දැන් මම යන්න දැස්සා. දුවේ පුතා ඉස්කෝලේ යන බලාස්ති වෙනවා. අන්න දුවාව. හරි එයා ෆ්ලැග් එක ගාව ආයෙ මුලින් ඉඳලා අර මදින්ද පුළුවන් උෂ්ණතර රත් වෙනවා. ආයි වරක්. ඊට පස්සේ යා මැද්දා. ඒ උෂ්ණත්වයෙන්. ආයි ඔෆ් කරලා ගියා. ආයි උෂ්ණත්වය අඩු වෙනවා. ආයි පුතාව යාගේ ඇඳුම් මදින්න පුළුවන් රත් වෙන්න පුළුවන් උෂ්ණත්වයටපත් වෙන්න ආයි ෆ්ලැග් එක ගහපුම ආයි කාලයක් යනවා. ආයි යා නැතගෙන ගියා.
සාමාන්‍ය මම ඉස්කෝලේට යන්නේ බොහෝ විට ඉස්කෝලේ පටන් ගත්ත වෙලාවට පටන් ගන්න ඔන්න මෙන්න තියලා එහෙම තමයි යන්නේ. එහෙනම් මමත් දැන් නිමුණු ස්ටික් එකේ ආයි ෆ්ලග් එක ගහලා ආයි උණුසුම් වෙන්න පටන් ගන්නවා මදින්න පුළුවන් උෂ්ණත්වයට. ඊට පස්සේ මදිනවා. බලන්නකොට වරින් වර කීපය විට නියමිත උෂ්ණත්වයටපත් වෙන්න විදුලිය සපයන්න රත් කරන්න වෙනවා. වරින් වර කීප විට. ඒතර ඔබ බලන්න එක දවසක හරි එක දවසක් අද ගෙදර ඉන්න 4 දෙනා ඒ කාර්යයන්ට ගෙදරින් යන්න ෆ්ලග් එක ගැව්වා මේකේ එකවර නෝනාගේ මගේ 9 දෙනාගේ ඇඳුම් එකවර මදිනවා නම් එක වාරයයි නියමිත උෂ්ණත්වයටපත් වෙන්න රත් වෙන්නේ එක වාරයයි නියමිත උෂ්ණත්වයටපත් වෙන්න වැය වෙන්නේ ශක්තිය වැය වෙන්නේ. ඒතර අර 4 දෙනා 4 පාරක් දවසට ස්ටික් කරනවා නම් 4 පාරක් නියමිත උෂ්ණත්වයටපත් වෙන්න වැය වෙනවා. මේ මං දවසක් කරන් කිව්වේ දැක්කද? ඒ වගේ අපි දවසක් මේ සති දවස් 5 වැඩට ඉස්කෝලේට යන්න. රෙදි අඳුම් මදිනකොට එක දවසට සතියට ඕනිය මදිනකොට එක වෙලාවයි නියමිත උෂ්ණත්වයටපත් වෙන්න විදුලි ස්ටික් එක රත් වෙන්න තාපය ලැබෙන්නේ. එක වෙලාවයි. ඒක කොච්චර ශක්තිය ඉතුරුද? වරින් වර විදුලි ස්ටික් රත් වෙන්න මුල් උෂ්ණත්වයේ ඉඳලා විද්‍යුත් ශක්තිය වැයනකොට කොච්චර ශක්තිය අපතේද? බාන්නේ නම් ඒ වගේ මං එදිනදා ජීවිතයේ දේවල් කියන ඔය උත්තර සම්පූර්ණ කරන්න නෙවෙයි වැදගත් වෙන්නේ කටපාඩම් කරලා ලියන එක නෙවෙයි. බලන්න ලංකාවේ ඔබ දන්නවා හයිවේ මාර්ග කොළඹට උදේ ඉස්කෝලත් දින දවසට මේ කොයිඩ් නැතුව කොළඹ ඉස්කෝලේ යන ළමයි දන්නවනම් මෙතන ඉන්නවානේ කොටේ ගුඩ්සොබට යන අය සෙන්ට් පීටර්ස් යන අය සෙන්ට් ජෝසප් මරදාන අය ඉන්නවා රොයල් යන අය ඉන්නවා. ඔබ දන්නවා උදේ කොච්චර ට්‍රැෆික්ද කියලා. ඒකවල බලන්නකෝ මම මේ කියන්නේ බස් එකක් ආවා බස් හෝල්ඩ් එකට එන්ජිම ඔෆ් කරනවද? දරාගෙන ඉන්න මේවා නෑ. එන්ජිම පණ ගන්නලම තියනවා මිනිස්සු නගිනකම්. ඊට පස්සේ එතනින් ගමන් කරනවා ඔන්න ඊළඟ හෝල්ඩ් එකට. එතකොට නැවතිලා තියෙන බස් රථය මගින් පටවගෙන පණ ගන්නවලා ගමන් කරන්න තවත් අමතර බලයක් යනවා. උදරා ගන්න මේ කතන්දර නිකන් යන්නේ. ඒතර අමතර බලයක් නැවතුනේක ගමන් කරන්න අමතර බලයක් යනකොට අමතර ශක්තියක් යනවා. ඉන්ධන වැඩියෙන් වැය වෙනවා. දැන් ඒක ඊට පස්සේ ගමන් කරනවා. ඊළඟ හෝල්ඩ් එකට වාහනේ නවත්නකොට ආන්න බලය අඩු කරනවා. වාහනේ නවත්තනවා. එන්ජිම ඔෆ් කරන්නේ එන්ජිම පණ ගන්නලා තියාගෙන මිනිස්සු නගන්නේ. ආයි වැඩ යන්න පටන් ගන්නවා. ආයි අමතර බලයක්. එහෙනම් ජායලේ ඉඳලා කොටුවට එනකොට කීතනක මෙහෙම සෙනින්තර නවත්ත එන්නේ. නවත්තනවා යනවා. කීතනකදී එනම් බලේ වැඩි කරනවා අඩු කරනවාද? අමතර ශක්තියක්. ඒකම ට්‍රැෆික් වලදී මාර්ග බාධක වලදී රථවාහන ගොඩක් එනකොට යන්න බැරුව හිර වෙලා තියෙනවා එන්ජිම පණ ගන්නගෙන. කොච්චර පෙට්‍රල් ප්‍රමාණයක් අපත යනවාද? ඔබට තේරෙනවද? ඉන්ධන අපත යනවා හරි ගොඩක් ධාවනේ නොවි වාහනේ තියෙනකොට. ධාවනේ වෙන්නේ නැතුව වාහනේ තියෙනකොට. මේ විභාගයට ආලා තියෙනවා. එතකොට අපි කියනවා නවත්තනවා කොට යනවා කියලා. ඒ එක දිගට යනකොට බලන්න වාහනයක් එක දිගට ගමන් කරනකොට දැන් හයිවේ මාර්ගයේදී අපිට දුර ගමන් යනකොට හයිවේ මාර්ග ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වී
එක අවස්ථාවයි නැත්නම් දෙකයි බලය වැඩි කරන්න. බලය වැඩි කරනවා කියන්නේ වැඩියෙන් ශක්තිය ඕනේ. දැන් අපි දුවන්න වැඩියෙන් බලයක් දෙනකොට වැඩියෙන් ශක්තිය වෙනවනේ. වාහනයකටත් වැඩියෙන් බලයක් දෙන්න වැඩි වේගයක් ලබා ගන්න වැඩි බලයක් ඕනේ. ඒතර වැඩියෙන් ශක්තිය ඕනේ. ඒතර වැඩියෙන් ඉන්ධන ඕනේ. බලන්න ඒ වේගයෙන් ඊට පස්සේ දිගටම යන්නේ. සෙන්නිතරි අඩු කරනවා බලය වැඩි කරනවා නෑනේ. ආන ඉන්ධන ආඩුවෙන් බෑ වෙන්නේ. ඒක අහලා තියෙනවා පරණ ප්‍රශ්නවලදී. එහෙම එකක් තමයි මෙතෙන්ට මේ තියෙන්නේ දැක්කද? එහෙම එකක් තමයි මෙතනදී එකබර ස්ටික් කරන්නේ නැතුව වරින් වර ස්ටික් කරනකොට කොච්චර අපත යනවද? කොච්චර අපත යනවද? ළමන්න ගෙදර වතුර බෝතලයක් තියනවා නම් ඔබ දැන් අපි තුමු ඔබ තේ බොන්නේ නැත්නම් උණු මේ දවස්වල උණු වතුර බොන්න කියලා. ඔබ ගෑස් ටිපාර්ගෙට වතුර දාලා යම් ප්‍රමාණයක් ඒක රත් කරනවා. රත් කළා ඕෆ් කළා රත් වුණාට පස්සේ බොන්න පුළුවන් ප්‍රමාණයට බොනවා. ඉතුරු ටික එහෙම තියලා යනවා නිමිල යනවනේ. ඊළඟ එක්කෙනා ඇවිල්ලා ආයි ගෑස් එක ඔන් කරලා වතුර රත් කරනවා. බොන්න පුළුවන් ප්‍රමාණයට පස්සේ ආපහු බීලා ආයි ඉතුරු ටික එහෙම තියනවා. ඔබ ඉතුරු ටික එකපාර බොන්න පුළුවන් උෂ්ණක රත් කළා ඔබට උමනා ප්‍රමාණය බීලා ඉතුරු ටික ඔක්කොම උණු වතුර බෝතලයක දැම්මනම් කොච්චර අපතේ අනේක අඩුද. එතන ශක්තියනේ අපතේ යන්නේ. මේවා තමයි ඔබ මේ එදිනෙදා ජීවිතේ කියලා විද්‍යාව කිව්වේ. ඒකයි ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වේ විද්‍යාව කියන්නේ නිකන් කටපාඩම් කරන එක නෙමෙයි හිතන්න ඉගෙන ගන්න එක කියලා. මම කියවේ ගන්න නෙමෙයි. හරි? එන්ස ඔබ හරියට තේරුම් ගන්න හරිම වැදගත් ඒවා. රයිට්. ලියන්න මේම සතියකට වරක් සතියකට වරක් ආමඩ් දැනුවේ මන් දැක්කයා රෙදි මැදීමේදී අවශ්‍ය උෂ්ණත්වයට පත් කිරීමට වරක් පමණක් යටින් ඉරක් ගහන්න එක වැදගත්. විදුලි ශක්තිය වැවේ. විදුලි ශක්තිය වැවේ. වරින් වර රෙදි මැදීමේදී කීප විටක් යටින් ඉර ගන්න කීප විටක් නියමිත උෂ්ණත්වයට පත් කිරීමට විදුලිය ලබා දිය යුතු වේ. මේ නිසා මේ අවස්ථාවේදී වැඩිපුර විද්‍යුත් ශක්තිය වැවේ. රයිට්. දැන් මම අගන් ඔබට මම මේ ටික හෙට කරන්නේ වන්මා ගොඩක් තියෙනවා නේද? ඔබට පේනවා ඒකෙන්ම මේ සම්බන්ධ කොච්චර ප්‍රශ්න ආවද? 10 පන්තියේ විදුලියේ පොඩ්ඩක් මේකට එනවා. 10 පන්ති විදුලිය එනවා.
වෝල්ට්‍යතා බෙදීම බෙදිලා යන අන්දම උපකරණ කිව්වේ දැන් ගෙදර තියෙන හොඳට අහගෙන යන්නේ නැතුව තදියම් වෙන්නේ නැතුව බඩගිනි කියලා දුවන්නේ නැතුව අකිල බඩගින්න ගිහිල්ලා ඇති ඉරුවිත් ගිහිල්ලා ඇති බලන්නෝ ගෙදර බලන්න ඔබ දන්නවා ගෙදරට හපන වෝල්ට්‍යතාවෙන් ගෙදර විදුලි බුබුලු ඔක්කොම දැල්ලෙනවා රූපවාහිනිය ගුවන් විදුලිය ස්ටික් ගෙදර තියෙන ශීතකරණ අනිත් ඔක්කොම විදුලි උපකරණ වැඩ කරනවා ඒරියා වෝල්ට්‍යතා බෙදෙන අන්දම සම්බන්ධ උගන්වන්නේ මේ කොටසදී මේකේ අහලා තියෙන ප්‍රශ්න මේක මම දාලා තියෙනවා යහපුවා ඒ නිසා ඔබට හෙට මේකෙන් සෑහෙන ප්‍රමාණයක් බලන්න ඉවර කරන්න හැබැයි තදියම ඉවර කරන්නේ නැහැ ඔබ අන්තිම මොහොතේ ඉන්නේ නැතුව මේ යන අය යන අය ඉතින් එහෙම අඩුවෙන් තමයි ලියන්නේ එහෙම යන අය ලියන්නේ අඩුවෙන් තමයි දැන් ආවයගෙන් 7-8 දෙනෙක් දැන් මේ වෙලාවෙනකොට එක්ක ඒගොල්ලෝගේ උපකරණ රත් වෙනවා අර මේ වෙනවනේ එහෙම නැත්නම් සමහරක් ඇති කෙලත් යනවා අඩුවෙන් තමයි ලියන්නේ ඒක අනිත් ඒතර ලකුණු හම්බෙන්නේත් අඩුවෙන් ප්‍රතිඵලත් අඩුවෙන් තමයි එන්නේ හොඳයි අපි හෙට බලමු ආයුබෝවන් පුළුවන් තරම් කරන්න කෙටිපස්සත් කරන්න පුළුවන් තරම් right ආයුබෝවන් right